ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරිවීර ගුණසේකර, ප්‍රකාශය සේනක උබේසිංහ. අගෝස්තු මාසයේදී පාසල් විවෘත කිරීමට රජයේ අවධානය. අන්තර් පළාත් බස් හා දුම්රිය සීමිත ප්‍රමාණයක් හෙට සිට ධාවනයට. ඊයේ තවත් කොවිඩ් ආසාදිතයින් 1488ක්. කොවිඩ් මරණ 3533ක් දක්වා ඉහළට. වෛරසයේ විකෘතිතා හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ යාමක්. අසභ්‍ය වෙබ් අඩවි තහනමට රජයේ අවධානය. සංචාරක සේවා සපයන්නන් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක්. ගත වූ පැය 24 තුළ වැඩිම කොවිඩ් ආසාදිතයින් ඉන්දුනීසියාවෙන්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ පැවැත්වෙන වේලාවේ සංශෝධනයක්. අගෝස්තු මාසයේදී පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. අධීරෙන් අධීර පාසල් විවෘත කිරීමේ කටයුතු සිදු කෙරේ. ඊට පෙර පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දීමට තීරණය කර ඇත. එහිදී 2,40,000කට අධික ගුරුවරුන් සංඛ්‍යාවක් එන්නත්කරණයට ලක් කෙරේ. පවතින තත්ත්වය හමුවේ මාර්ගගත අධ්‍යාපනයට යොමුවද එහි ගැටලු රැසක් පවතී. ඒ හේතුවෙන් කඩිනමින් අධීර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීමට රජයේ අවධානය යොමුව ඇත. අන්තර් පළාත් බස් සහ දුම්රිය සීමිත ප්‍රමාණයක් හෙට සිට ධාවනයට එක් කෙරේ. කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ප්‍රවාහන අමාත්‍යාංශය මෙම තීරණයට එළඹ ඇත. අත්‍යවශ්‍ය සේවා රාජකාරීවල නිරත වන්නන් සඳහා එම බස් සහ දුම්රිය සේවා භාවිත කිරීමේ හැකියාව පවතී. දෙවුලපිටිය පෑලියගොඩ බන්ධනාගාර හා අලුත් අවුරුදු කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,68,131ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනේ තුල වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,488කි. තවත් කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළේය. ඉන් 15 දෙනෙකු කාන්තාවන් වේ. මියගිය අය අතර අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 26 දෙනෙකු සිටින බව වාර්තා වේ. මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,533ක් දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ්-19 රෝගකාරකය වර්ධනය වීමේදී විකෘතිතා හටගන්නා බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසයි. එම විකෘතිතා හේතුවෙන් වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යයි. එමගින් දරුණු රෝග ලක්ෂණ ඇතිවීමටද හැකියාව පවතී. මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි. ප්‍රභේදය කොමක් වුණත් රීකෝඩිය අන්තිම අකුර අරගෙන අපි ප්‍රභේදයක් ගැන හිතුවත් මේ ශ්වසන මාර්ගය ආශ්‍රිතව තමයි බෝ වෙන්නේ. බෝ වෙන ක්‍රමය එකයි. ඉතින් බෝ වෙන ක්‍රමය එක හින්දා වැළැක්වීමේ ක්‍රමත් එකයි. හැමතිස්සෙම කියන අපි මුඛවැස්ම, අතසේදීම, ඒ වගේ සංවෘත අවකාශ, තමා රෝගාතුර වුණොත් ඒ ගැන දන්වන්න, එහෙම නැත්නම් තමා කාට හරි නිරාවරණ වුණොත් ඒ ගැන දන්වලා ස්වයං නිර්ධානයකට භාජනය වෙලා ප්‍රජා සෞඛ්‍ය කට්ටියට කියන්න කියන ඒ ක්‍රම තමයි ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ. අවසාන වශයෙන් මේ ප්‍රභේද එනවා, ප්‍රභේද යනවා විද්‍යාඥයන්ට සහ ඉහළ
බලධාරීන් මේ ගැන සැලකිලිමත් වෙලා මේ ගැන අධ්‍යයනය කළා මේ ගැන නිවැරදි තොරතුරු දක්වනවා. ගොඩක් කලාට අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ තොරතුරු දෙන්නේ නැද්ද? ඒ වගේම තමයි ඇයි මේක පරක්කු වෙන්නේ? නිවැරදි තොරතුරු දෙනවා. කාලයක් ඒ සඳහා ගත වෙනවා. ඒ ප්‍රභේදයේ කුමක් වුණත් අපේ කාර්යය තමයි සමාජයේ ජීවත් වෙන පුද්ගලයෙක් හැටියට හැකිතරම් මේ රෝගය බෝ වීම වැඩි වෙලා තව ප්‍රභේද ඇතිවීම අනුග්‍රහයක් නොදක්වන විදිහට හැසිරෙන එක. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් 60 වසරක අභිමානය රැගෙන සැවොම දිනවන හෙටක් වෙත මහජන බැංකුව COVID-19 වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ළමයින්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සීමිත දරුවන් පිරිසක් පාසල් වෙත ගෙන්වා ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියා කළ යුතුය. ඊට ගුරුවරුන්ගේ සහයෝගයද ලබා ගැනීම ප්‍රායෝගික වේ. වර්තමානයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හමුවේ ලෝපුරා බිලියන 4ක ළමයින් පීඩාවට පත්ව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය පවසන්නේය. හැම රටකම විවිධාකාරයෙන් දරුවන්ට බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා අධ්‍යාපනය සම්බන්ධයෙන්. මම නම් දකින විදිහට ලංකාවේ විතරයි මේ විදිහට හරියට තේරුම් ගත්තේ නැති පිරිස් එළියට බහැලා ජනතාව කලබල කරලා අම්මලා තාත්තලා කලබල කරලා දරුවෝ කලබල කරලා අරගල කරන්නේ. මේ ගුරුවරුන්ටවත් නැද්ද මෙච්චර දැනුවත්කමක් මේ ලෝකෙට මොකද වෙලා තියෙන්නේ කියලා. අපි ලෝක දැනුමත් එක්ක තමයි මේ ගමන යන්න ඕනේ. පවතින රජයක් හෝ පැවති රජයක් හෝ මේම තත්වයකට මුහුණ දුන්නාම කිසිම රජයක් කිසිම ආකාරයකට රටක දරුවන්ට මෙහෙම හානියක් වෙන්න හිතාමතා ඉඩ තියන්නේ නැහැ. ඒක ජනතාව තේරුම් ගන්න ඕනේ. එතකොට මෙහෙම දරුවන්ට සිද්ධ වෙලා තියෙන මේ ලෝක තත්ත්වයක් උඩ කියන එක ජනතාව තේරුම් ගන්න ඕනේ. අම්මලා තාත්තලා කලබල වෙන්න එපා. මේ මිනිස්සු උසි ගන්නවන තරමට මේක සාමාන්‍ය තත්ත්වයට හැරෙනකන් අපිට ලොකු වගකීමක් තියෙනවා. රෝග බේර ගන්නත් ඕනේ, රට බේර ගන්නත් ඕනේ. වයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාල වෙබ් අඩවි භාවිත කරමින් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 41 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. දුරකථන වාර්තා, අන්තර්ජාල වෙබ් අඩවි, බැංකු වාර්තා, CCTV දර්ශන මෙන්ම වෙනත් තොරතුරු විශ්ලේෂණය කරමින් විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශන කටයුතු පුළුල් කර ඇත. ලිංගික ක්‍රියාවන් සඳහා යොදා ගැනෙන වෙබ් අඩවි කිහිපයක් තහනම් කිරීම සඳහා පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක්ද කර තිබේ. එම කර්තව්‍යයට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවද එක්ව සිටි. දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන තවදුරටත් පුළුල් කර ඇත. ඇයගේ පියා සහ මවද පොලිස් අත්අඩංගුවට පත් වූහ. මෙවැනි සිදුවීම් සමාජය තුළින් තුරන් කිරීම සඳහා සියලු පාර්ශව ඒකාබද්ධ ප්‍රවේශයකින් ක්‍රියා කිරීමේ අවශ්‍යතාව වර්තමානයේදී මතුව ඇත. නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනද වගකීමෙන් ක්‍රියා කළ යුතුය. ළමා අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා කර ගැනීමට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමේ යාන්ත්‍රණයක් රට තුළ සාර්ථකව ක්‍රියාත්මක නොවීමද ගැටලුවකි. එම කාර්යයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පුළුල් වගකීමක් පැවරේ. කායික, මානසික, ලිංගික හා නොසලකා හැරීම ආදී වශයෙන් සිදුවන ඕනෑම අපයෝජනයක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ශනික දුරකථන අංක 1929 ඇමතීමෙන් පැමිණිලි කළ හැකිය. එය පැය 24 පුරා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් ක්‍රියාත්මක වේ. සංචාරක සේවා සපයන්නන් දිරිගැන්වීම සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් සැකසීමට රජයේ අවධානය යොමු වේ. ඔවුන් වෙනුවෙන් විධිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක්ද සැකසේ. මෙවන විට සැකසමින් පවතින සංචාරක කටයුතු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට එම තොරතුරු අන්තර්ගතය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයද මේ සඳහා සහාය දක්වයි. කටුගස්තොට කුරුණෑගල මාර්ගයේ බර වාහන ධාවනයෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කටුගස්තොට මන්සන්දියට කිලෝමීටර් 2ක් දුරින් ඉදිකෙරමින් පවතින පස්මහල් වාණිජ ගොඩනැගිල්ලක් හදිසියේ ගිලා බැසීම ඊට හේතුවයි.
ගොඩනැගිල්ල ගිලා බැසීම හේතුවෙන් ජීවිතහානි කිසිවක් වාර්තා වී නැත. නාරාහෙම්පිට අභයාරාමේ අභිනවයෙන් ඉදිකළ නවග්‍රහ මණ්ඩපය විවෘත කිරීම ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් හෙට පෙරවරුවේ සිදු කෙරේ. කොවිඩ්-19 වසංගත තත්වයෙන් පීඩාවට පත් වූවන්ට සෙත්පතා සතියක කාලයක් මෙහි නවග්‍රහ පූජාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ සම්බන්ධව අදහස් දක්වන නාරාහෙම්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තිට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ. නාරාහෙම්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකලා අපි නවග්‍රහ මණ්ඩපයක්. ඒ නවග්‍රහ මණ්ඩපයේ චිත්‍ර ශිල්පී අපි ඉන්දියාවේ චෙන්නයින් තමයි හැදුවේ. එහි ප්‍රථම පූජාව 14 වෙනිදා උදේ 9ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නවග්‍රහ මහා පූජාවක් පවත්වනවා. අපි අත් වශයෙන්ම මේ නවග්‍රහ සාන්තියක් අදහස් කළේ අද අපේ රට දිහා බලපුවාම මේ කොරෝනා ව්‍යසනයේ තුලින් අපේ ජනතාවට විශාල හානියක් බයක් සැකක් ඇති වෙලා තිබෙනවා. එනිසා අපි හැම පැත්තකින්ම තුරුණුවන්ගේ ආශිර්වාදය ජයප්‍රියමා බෝධින්මා ආවිලවා දීමුම අපි පින්කම් රාශියක් අපි සිද්ධ කළ අභයාරාම විහාරස්ථානයේ මේ නවග්‍රහ සාන්තියත් නවග්‍රහ පූජාවත් අද ආරම්භ කරන්න අදින් දිගටම රටට සිත්පතලයි. එනිසා මේ ප්‍රථම පූජාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට උදේ 9ට ආරම්භ කරනවා. අපි සතියක් පමණ ඒ නවග්‍රහ සාන්ති පූජාව අභයාරාමයේදී පැවැත්වීමට දැන් කටයුතු සලසා තිබෙනවා කියන එකත් ඒ තුලින් අපේ මේ රට ඇතිවලා තියෙන මේ භයානක රෝග වසංගත රෝග දුර වෙලා නිරෝගී සම්පන්න ජනතාවක් දීකර දීමට නවග්‍රහ අපුරුපද්ද රාජ්‍යයක් නැත්නම් හැම දෙයක්ම දුරීභූත වේද විද්‍යාන්තනය කරලා හොඳ ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාව තමයි අපි ළඟ තිබෙන්නේ. සංචාරක කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් නකල්ස් ඉලුක්කුඹුර ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් ඉදිකරේ. වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ එහි ඉදිකිරීම ආරම්භ වේ. නකල්ස් ඉලුක්කුඹුර ලෝක උරුම වන භූමියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් මෙම මධ්‍යස්ථානය මගින් සේවා සැපේ. පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘති අරමුදලයටදී මෙම ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන්ව ඇත. රුහුණු කතරගම මහදේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍ය සිව්වැනි දිනටත් අද රාත්‍රියේ වීදි සංචාරය කෙරේ. පසුගිය 10 වෙනිදා රාත්‍රී 8ට යෙදුණු සුබ මොහොතින් පෙරහැර මංගල්‍ය වීදි සංචාරය කිරීම ආරම්භ විය. නව්‍යකරණයේ අභිමානය නවමානයට මහජන බැංකුව 60 වසරක අභිමානය රැගෙන සැවොම දිනවන හෙටක් වෙත. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ඇමරිකාව ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර සඳහා තවදුරටත් සහාය ලබා දෙයි. ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට සහාය දීම සඳහාත් පෞද්ගලික අංශයේ ආයෝජන ශක්තිමත් කිරීමටත් කාන්තා ව්‍යවසායකයින්ට සහාය දීමටත් DFCC බැංකුව වෙත අරමුදල් ලෙස ඩොලර් මිලියන 150ක් ලබා දී තිබේ. මීට පෙර අවස්ථාවකදී NDB බැංකුව වෙත ඩොලර් මිලියන 75ක් ලබා දී ඇත. මෙතෙක් ශ්‍රී ලංකා වෙත ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව මගින් ණය මුදල් සඳහා සිදු කරන විශාලතම වියදම මෙයයි. මෙම ණය මුදලින් කොටසක් මෙරට කාන්තාවන් සයුබල ගැන්වීමට යෙදවේ. ආර්ථික වශයෙන් සයුබල ගැන්වුණු කාන්තාවන් තම පවුල ප්‍රජාව සහ රට පරිවර්තනයකට ලක් කරන බව ඇමරිකාව කියයි. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. 2017-2019 කාල සීමාව තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට බඳවාගත් පුහුණු නිලධාරීන් වෙනුවෙන් ගෙවා ඇති මුදල රුපියල් මිලියන 583කි. 3700කට අධික පිරිසක් යහපාලන රජයේ නිවාස අමාත්‍යවරයාගේ අනුදැනුම මත එම අධිකාරියට බඳවාගෙන තිබුණි. ඔවුන්ට නිසි රාජකාරියක් හෝ පවරා නොතිබූ බවද පසුගියදා පැවති කෝප් කාරක සභාවේදී අනාවරණය විය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පාඩු ලබන තත්ත්වයට පත්වීමට මෙම පුහුණු නිලධාරීන් බඳවා ගැනීමද හේතුවක් වී තිබේ. නිවාස ව්‍යාපෘති 1351ක පොදු දේපල තවදුරටත් පළාත් පාලන ආයතන වෙත පවරා නොමැත. 2020 වසරේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව අධිකාරියේ සතු සෙවන මාධ්‍ය ඒකකයට ලැබිය යුතු මුදල රුපියල් මිලියන 68කි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් අවශ්‍ය බව එහි ඉහළ නිලධාරීහු පවසති. නිවාස සංවර්ධන අමාත්‍යතුමනි මේ ඔබේ විශේෂ අවධානයටයි. විදෙස් පුවත් ලෝපුරා වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 40,55,117ක් දක්වා ඉහළයයි. වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වේ. 6,22,967ක් ලෙස එය සටහන් වේ. ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිත මරණ 4,09,287ක්ද, බ්‍රසීලයෙන් 5,34,233ක්ද, ප්‍රංශයෙන් 1,11,353ක්ද, මෙක්සිකෝවෙන් 2,34,969ක්ද කොවිඩ් ආසාදිත මරණ වාර්තා වී ඇත. ගත වූ පැය 24 තුළ ලෝපුරා කොවිඩ් ආසාදිතයින් 3,66,723 වාර්තා වී තිබේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තා වේ. 40,427ක් ලෙස එය සටහන් වේ. එම කාලය තුළ ලෝපුරා සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 5,967කි. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඩෙන් වැලි ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 54 දක්වා ඉක්මවා තිබේ. ලාස් වේගාසි උෂ්ණත්වය සෙල්සියස් අංශක 47.2කි. පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඇමරිකාවේ ප්‍රදේශ කිහිපයක ලැව් ගිනි හටගෙන ඇත. ගිනි නිවීම සඳහා ජලය ඉසීමේ කටයුතු සිදු කළද එය ව්‍යර්ථ වී ඇතැයි BBC ලෝක සේවය වාර්තා කරයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ගාල්ල දිස්ත්‍රික්කයේ පැවති ගම සමග පිළිසඳර වැඩසටහනේදී ප්‍රදේශවාසීන් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ පොදු ගැටලු රැසක් සඳහා මේ වන විට විසඳුම් ලැබෙමින් පවතී. මාර්ග 21ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට මුදල් ප්‍රතිපාදන වෙන්කොට ඇත. ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙලද කඩිනම් කර තිබේ. අනවසර ඉදිකිරීම සම්බන්ධ ගැටලු නිරාකරණය සඳහාද විශේෂ අවධානය යොමු ඇත. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි જાතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බිය. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පිරිසක් ලබන බදාදා දිවයිනින් පිටත්ව යාමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනින් පිටත්ව යාමට පෙර දින 7ක නිරෝධායන කාල සීමාවක් සම්පූර්ණ කෙරේ. අදාළ ක්‍රීඩකින් ජපානයට පැමිණිය යුත්තේ ඔවුන් සහභාගී වන තරඟ ඉසව්ව පැවැත්වෙන දිනට දවස් 5කට පෙරය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අදියර කිහිපයක් යටතේ ටෝකියෝ නුවරට පිටත්ව යාමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින සහ 2020 ක්‍රිකට් තරඟ ආරම්භ කරන වේලාවන් සංශෝධනය කෙරේ. එක්දින ජාත්‍යන්තර තරඟ පස්වරු 3ට ආරම්භ වන අතර පන්දුවාර 2020 තරඟ රාත්‍රී 8ට ආරම්භ වේ. දෙරට අතර පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලබන 18 වෙනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ටෝකියෝ ඔලිම්පික් උළෙල පිළිබඳ සැකසුණු විශේෂාංගයක් දැන්. විශ්වයේ මහා ක්‍රීඩා මංගල්‍ය
ටෝකියෝ ඔලිම්පික් යන ගමන. ඔලිම්පික් යන ගමනේ අද විමසා බලන්නේ ශ්‍රී ලංකාවේ ඔලිම්පික් පදකම් පිළිබඳව. ශ්‍රී ලංකාවට ඔලිම්පික් ඉතිහාසය තුළම හිමිවැත්තේ පදකම් දෙකක් පමණයි. එහි පළමුවැන්න 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ඩන්කන් වයිට් හිමි කර දෙනවා. ඒ මීටර් 400 කඩළු මතින් දිවීමේ එසව්වෙන්. 1918 කළුතර ලත්පඳුර උපන් ඩන්කන් වයිට් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගත්තා. එතෙන් සිට මලල ක්‍රීඩාවට ඇලුම් කරන ඩන්කන් වයිට් 1948 මීටර් 400 කඩළු මතින් දිවීමේ එසව්වේ රිදි පදක්කම දිනා ගත්තා. ඩන්කන් වයිට් ඒ සඳහා ගත් කාලය තත්පර 51.8ක්. එය එම එසව්වේ එදා ඔලිම්පික් වාර්තාවට හා රන් පදක්කමට උරුමකම් කියූ රොයි කොවරන් වාර්තා කළ කාලයට වඩා තත්පර 0.7ක වෙනසක්. The Olympic hurdler Duncan White of Ceylon, who set a new games record of 52.8 in his heat. White is in lane 2 and Holland in lane 5. 1950 වර්ෂයේදී නවසීලන්තයේ ඕක්ලන්ඩ් පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තරඟාවලියේදීද ඩන්කන් වයිට් යාර 440 කඩළු මතින් දිවීමේ තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඩන්කන් වයිට් 1949 වසරේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබුවා. ශ්‍රී ලංකාවට පළමු ඔලිම්පික් පදක්කම උරුම කර දුන් ඩන්කන් වයිට් 1998 දී එංගලන්තයේදී මෙලවින් සමුගත්තා. ටෝකියෝ ඔලිම්පික් තරඟමාලාව එළඹෙන 23 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. තරඟමාලාවට තවත් ඉතිරි වැත්තේ දින 10ක් පමණයි. විශ්වයේ මහා ක්‍රීඩා මංගල්‍ය ටෝකියෝ ඔලිම්පික් යන ගමන. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. එළවලු මිල ගණන් වල යම් පහළ යාමක් දක්නට ලැබේ. බෝංචි කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 200-210 අතර වේ. කැරට් කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 120-130 අතරද, බීට්රූට් කිලෝග්‍රෑම් එකක් රුපියල් 150-160 අතරද, ගෝවා කිලෝග්‍රෑම් එකක් රුපියල් 120-130 අතරද, මාළු මිරිස් කිලෝග්‍රෑම් එකක් රුපියල් 220-230 අතරද, වට්ටක්කා කිලෝග්‍රෑම් එකක් රුපියල් 130-140 අතරද පවතී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112-379-379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. පෙයාස් වගාව ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භේ. නව ප්‍රභේද හඳුන්වා දීම, පැළ බෙදා දීම හා වගාව සම්බන්ධ පුහුණු වැඩසටහන් පැවැත්වීම ඊට අයත්ය. 2018 වසරේ මෙරට පෙයාස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 1600කි. 2019 වසරේ මෙට්‍රික් ටොන් 1800ක් දක්වා එය ඉහළ ගියේය. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් ණය සේවාව. රත්තරන්
කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. මධ්‍යම හා සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්ම වූ වැසි ඇතිවිය හැකිය. බස්සාහිර වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ක් දක්වා වූ තද සුළංද උතුරු මැද වයඹ බස්සාහිර දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට තද සුළංද ඇතිවේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දැන් දවසේ සටහන. කොවිඩ් වසංගතය සමග බරපතල ලෙස පසුබෑමට ලක් වූ ශේෂ්ත්‍ර අතරින් අධ්‍යාපනය ප්‍රධානයි. ඒ විශේෂත්වය වන්නේ නොපෙනෙන ඇදවැටීමක් සහ පසුබැසීමක් අධ්‍යාපන ශේෂ්ත්‍රයට සිදුවීමයි. රටේ අනාගතයේ බාරගන්නා දරුවන් තවමත් නිවෙස්වලය. සුපුරුදු වටපිටාවෙන් මිදී මාර්ගගත ක්‍රමයට අකුරු කරන්න දරුවන් යොමු වුණත් ඔවුන්ගේ මානසික මට්ටම යහපත් මට්ටමක තිබෙනවාද? ශිෂ්‍ය කේන්ද්‍රී හා ගුරු කේන්ද්‍රී අධ්‍යාපනය අපේ පාසල් පද්ධතියේ ක්‍රියාත්මක වෙද්දී සෑම දරුවෙකු පිළිබඳවම අවධානය යොමු වේ. මාර්ගගත ක්‍රමයේදී එය අඩු අවධානයක් බවට පත්වේ. අධ්‍යාපන බලධාරීන්ට මේ කඩාවැටුණු අධ්‍යාපනයේ ගොඩනැන්වීම පිළිබඳව දැඩි වගකීමක් ඇත. සියලු පහසුකම් කෙසේ වෙතත් අවම පහසුකම් දරුවන්ට ලබා දිය යුතුයි. හෙට අනිද්දා වන විට විද්‍යුත් නාලිකා 20ක් දරුවන් වෙනුවෙන් වෙන් වෙනවා. තත්ත්වය මෙසේ තිබියදී ගුරු සංගම් කිහිපයක ගුරුවරු මාර්ගගත ක්‍රමයෙන් ඉවත් වී ඇත. ඒත් සියලු ගුරුවරු නොවේ. ටික දෙනෙකි. බොහෝ වෘත්තීය ඉල්ලීම්වලට හෝ පෞද්ගලික ඉල්ලීම්වලට දරුවන් රෝගීන් වගේම අහිංසක ජනතාව අපේට තැබීම රටේ කිසිවකු අනුමත කරනවාද? කුමක් කළත් අපට රටක් අවශ්‍යය. අපට අනාගත පරපුරක් අවශ්‍යය. එහෙම හිතන්නේ නැති තාක්කල් දේශපාලන වශයෙන් බෙදී වෙන් වී ජාතියේ දරුවනුත් රටත් අමතක කරමුද? ගුරුවරු දෙවිවරු වන්නේ දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුණවා ගැනීම මත නොව දරුවන් වෙනුවෙන් කරන සැබෑ කැපවීම මත බව පමණක් සටහන් කරමු. උදැසන ප්‍රවෘත්ති අවසන් කිරීමට යළිත් සිරස්තල. අගෝස්තු මාසයේදී පාසල් විවෘත කිරීමට රජයේ අවධානය. අන්තර් පළාත් බස් හා දුම්රිය සීමිත ප්‍රමාණයක් හෙට සිට ධාවනයට. ඊයේ තවත් කොවිඩ් ආසාදිතයින් 1488ක්. කොවිඩ් මරණ 3533ක් දක්වා ඉහළට. වෛරසයේ විකෘතිතා හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ යාමක්. අසභ්‍ය වෙබ් අඩවි තහනමට රජයේ අවධානය. සංචාරක සේවා සපයන්නන් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක්. ගත වූ පැය 24 තුළ වැඩිම කොවිඩ් ආසාදිතයින් ඉන්දුනීසියාවෙන්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පැවැත්වෙන වේලාවේ සංශෝධනයක්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදැසන ප්‍රවෘත්ති මින් සමාප්තයි.